දැන් අපි ඔලි විභාගයේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමත් අපි මේ මාසේ ඉඳලා කරන්න බලාපොරොත්තු වෙන හිටියේ පහුගිය 10 වසර පාඩම් වලදී නැවත මතක් කරගන්න ඕන ඒ වගේම විභාගයට අනිවාර්යෙන් පැමිණෙන ප්‍රශ්න වලදී ඒවා ඊටාම නිවැරදිව එහෙම නැත්නම් ලකුණු සම්පූර්ණ ප්‍රමාණය ලබා ගන්න පුළුවන් පහසු ප්‍රශ්න. එතනදී පොඩි කාලයත් එක්ක අමතක වීම තිබෙනවා. ඒක නිසා අපි Excel ප්‍රශ්නය මේ ටියුට් එක හරහා ලබා දීලා තිනවා. හැමෝටම මම Excel ටියුට් එක ලබා ගන්න කියලා ආයතනෙට එන්න කියලා තිබ්බා. කීප දෙනෙක් ඇවිල්ලා ලබා ගත්තා. නමුත් දැන් මේක ඉදිරියට කරගෙන යන්න ඕන නිසා මේ පාඩමට අදාළ නැවත පුහුණු කිරීම වලට අදාළ මතක් කිරීම ටික කරනවා. එතකොට දැන් අපි Excel ප්‍රශ්නේදී ඔයගලන්ට මතක ඇති 10 වසරේදී කරා Excel වල මුල් පිටුව. එතකොට ඒකේ අඳුන ගන්න ප්‍රධාන තැන් ටික තමයි තීරු සහ පේලි වලින් සමන්විත කොටු සටහනක් ලැබෙනවා. මේ කොටු සටහනේ තීරු ABCD අනුසාරෙනුත් පේලි 1 2 3 අංක අනුසාරෙනුත් අංකණය කරලා තියෙනවා. ඒ වගේම තෝරගත්ත කෝෂයකට අපි කියනවා සක්‍රීය කෝෂයක්. ඒ වගේම කෝෂයක වටිනාකම අපි සාපේක්ෂව කියවීමේදී එයා තිබෙන තීරුව සහ පේලි අනුසාරයෙන් අපි කෝෂයේ ලිපිනය සඳහන් කරනවා. ඒක අපි දැන් කෝෂ නාම කොටුව යටතේ බලන්න පුළුවන්. ඊට අමතරව අපි සූත්‍ර ඇතුළත් කරනවා නම් කෝෂයේ තුලම සූත්‍රය ඇතුළත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සූත්‍ර ඇතුළත් කරන්න වෙනම ස්ථානිකුත් උතන තිබෙනවා. ඒ වගේම ශ්‍රිත ඇතුළත් කිරීමේදී fx කියන සංකේතය ක්‍රියාත්මක කරලා අපිට ඕන නම් ශ්‍රිත ඇතුළු කිරීම එතනදිම කරන්නත් පුළුවන්. ඒ වුණත් ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ අදාළ කෝෂය තුල සූත්‍රය හෝ ශ්‍රිතය ඇතුළත් කරන්න. ඒ වගේම Excel වැඩපතේ එහෙම නැත්නම් Excel sheet එකේදී අපි අනිවාර්යෙන් දැනගන්න ඕන කෙටි විධාන කීපයක් තිබෙනවා. ඒවා කෙටි ප්‍රශ්නවලදී ගොඩක් වෙලාට එනවා ඔයගොල්ලෝ අමතක කරනවා. arrow keys භාවිතා වෙනවා. ඒ අදාළ කෝෂයේ තුල තිරේ වම් පැත්තට ගමන් කරන්න arrow keys භාවිතා වෙනවා. ඒ වගේම දකුණු පැත්තට ඉහළට සහ පහළට ගමන් කරන්න අපිට arrow keys භාවිතා කරන්න පුළුවන්. ඊළඟට control arrow keys එක ඒ අදාළ පරාස අන්තවලට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට මේ තීරු වල අවසානයක. එතකොට control එකයි දකුණු arrow key එකයි පාවිච්චි කරපුවම අවසානයකට කෙලින්ම යන්න පුළුවන් sheet එකේ XFD. දැන් ඔයගලන්ට මතක ඇති උග විශේෂ පෙරවදන අනුව වෙනස් වෙනවා. එතකොට control එකයි down key එකයි පාවිච්චි කරොත් අවසාන දශලක්ෂ 48576කට තීරු තිබෙනවා. ඒක පෙරවදන අනුව වෙනස් වෙනවා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ මේක සඳහන් වෙනවා. එතකොට arrow keys වලින් තමයි control arrow keys වලින් තමයි අපිට වැඩපතෙහි දකුණු පැත්තට එහෙම නැත්නම් පහළට එහෙම නැත්නම් ඉහළට වමට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එයාගේම home tool එක ඇවිල්ලා සක්‍රීය කෝෂයේ පිහිටි පේලිය කෝෂයේ ඒ තීරුව වෙත ගමන් කරා. ඒ කියන්නේ දැන් අපි Excel sheet එකේ කොතන හිටියත් home button එකේ බීමෙන් ඒ තීරුවේ එහෙම නැත්නම් ඒ ඔබ ඉන්න පේලියේ මුල තීරුවට ළඟා වෙන්න පුළුවන්. අපි වෙන තැනක හිටියත් අපි home කියන එක ගත්තම home button එක keyboard එකේ තියෙනවා. ඒකේ මුල් තීරුවට ළඟා වෙන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒක පරීක්ෂා කරලා බලන්න. ඊළඟට control home, control end. A1 කෝෂයේ වෙත ගමන් කරයි. control home. ඒ කියන්නේ අපි sheet එකේ කොහේ හිටියත් මෙන්න මෙතනට ගමන් කිරීම. control එකයි home. ඒතර මුලට ගමන් කිරීමට එහෙම නැත්නම් A1 තීරුවට ගමන් කිරීමට විභාගෙදී ලියනවා නම් ඒක බලන්න ඕනේ control home එකේ වටේ A1 කෝෂයට තමයි කොහේ හිටියත් ගමන් කරන්නේ. වගේම control end කෝෂ වෙත දත්ත ඇතුළත් කර කෝෂ පරාසයේ දකුණු පස පහළ කෝෂය වෙත ගමන් කිරීම. ඒ කියන්නේ දැන් අපි දත්ත ඇතුළත් කරලා නම් තියෙන යම් පරාසයක
control එකයි end button එකයි. එතකොට මේ කෝෂ පරාසය තුළ මෙන්න මේ කෝෂය. දැන් අපි ඒක කෝෂ පරාසය තෝරගන්නකොට මේ කෝෂ පරාසය මේ විදිහට තෝරගන්නවා. ඒතර කෝෂ පරාසය තෝරගත්තම දකුණු පස පහළම මෙන්න මේක. ඒ කෝෂ පරාසය මෙන්න මේ ස්ථානෙට තමයි control end එක මගින් ලබා ගන්න පුළුවන්. අපි වෙන තැනක හිටියත් control end. right. මතක ඇතිනේ? right. ඒතර කෝෂයේ තෝරගන්න කෝෂ පරාසය තුල අපි වෙන තැනකට අගය දැම්මයි කියලා අපි. right. එතකොට මේ පරාසය වෙන්නේ 56 පිහිටි කෝෂය. ඒ කියන්නේ G13යි. දැන් බලමු මේක G13ට control end. දැන් පැහැදිලි නේද අදහස? ඊළඟට තියෙනවා වැඩපතෙහි එක් තීරයක් ඉහළට ගමන් කිරීම පහළට ගමන් කිරීම. ඒ ඉන්න තීරුවේ උඩම එකට සහ පහළ එකට ගමන් කිරීම. page up එකයි page down එකයි. අපි ඉන්නේ මේ තීරුවේ නම් ඉන්නේ දැන් K තීරුවේ. page up එක. down එක. එතකොට මේ දත්ත පරාසයන් ටික ගමන් කරන හැටි පිළිබඳ අවබෝධය තබා ගන්න ඕනේ. මේක ඔයගොල්ලන්ගේ පෙළ පොතේත් අඩංගු වෙනවා. ඊළඟට අපි මතක් කිරීමේදී ඊළඟට අවධානය යොමු කරමු. සූත්‍ර ඇතුළත් කිරීම පිළිබඳව ඔයගොල්ලෝ දන්නවා කාරක ප්‍රමුඛතා. එතකොට අපිට එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම සහ බලය පෙන්වුම් කිරීමට කාකපදේ පාවිච්චි කරනවා. ඒක 6 යතුරු උඩ තිබෙනවා. ඒ වගේම කාරක ප්‍රමුඛතාවය. ඉස්සෙල්ලාම අපි සුළු කිරීමක් කරනකොට වරහන් සුළු කිරීම සිදු කරන්න ඕනේ. පසුව තමයි අපි බලය වගේ දේවල් සිදු කරන්නේ. තෙවනුව තමයි අපි වැඩි කිරීම සහ බෙදීම වගේ ක්‍රියාවන් සිදු කරන්නේ. තුන්වෙනුව තමයි හතරවෙනුව තමයි අවසාන වශයෙන් තමයි එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරන්නේ. දැනටත් මේ පිළිබඳ අවබෝධයක් නැති අය මේව කරලා බලන්න. බලුවම බොහොම ලේසියෙන් මේ වැඩසටහන මේ ප්‍රශ්නෙට විභාගෙදී උත්තර සපයන්න ලේසියි. හරි. ඒ සඳහා දැන් ඔයගොල්ලන්ට දීලා තියෙනවා මේ ප්‍රමුඛතාවයේ දැක්වෙන ගැටලු කීපයක්. මේවා පෙළ පොතේ තියෙනවා. නැවත සඳහන් කරත් ওই ටිකමයි සඳහන් කරන්න වෙන්නේ. ඒවා නැවත කරන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒ අගය Excel sheet එකේ කිසියම් තැනක ටයිප් කරලා බලන්න. කාරක ප්‍රමුඛතාවයන්. එතකොට කොටු පරාසයක් අපි තෝරගෙන ටිකක් ලොකු කරගමු. පේන්න ඕන නිසා හැමෝටම. ඒතර සමාන ලකුණ දැම්මා. 6 අඩු කරන්න ඕනේ. 4 බෙදීම 2. එහෙනම් දැන් මේකෙදි කාරක ප්‍රමුඛතාවය අනුව මුලින්ම ලැබෙන්නේ බෙදීම. එහෙනම් 4 2කින් බෙදුවොත් 2යි. පසුව තමයි අන්තිමට තමයි එකතු කිරීම සහ අඩු කිරීම කරන්නේ. එහෙනම් 6න් 2ක් දීපුවම 4ක් කියලා උත්තරේ ලැබෙන්න ඕනේ. පැහැදිලිද මං කියන දේ? right. මේවා දැන් අර මුලින්ම කරන අයට තමයි වැදගත් වෙන්නේ. දැන් කරලා පුහුණුවක් තියන අයට ඒක ගැටලුවක් නෑ ඒ තරම්. අපි නැවත ඒකේ තියෙන ටිකක් අමාරු ගැටලු අවස්ථා බලමු. දැන් මේකේ බලය, බෙදීම වගේ දේවල් තියෙන ඒවා. right. එතකොට ඒකෙදී අපි කිසියම් සමේ වරහණක් ඇතුලේ කොට්පෝෂයක් තුල මේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. අපි හිතමු දැන් මේ අවසානෙට තියෙන ගැටලුව සකස් කරනවා කියලා. 2 3 වෙනි බලය සමානයි 2 3 වෙනි බලය දැක්වීම හයිෆන් 3 වෙනි බලය ඊළඟට තිබෙනවා බෙදන්න ඕනේ. වරහන් ඇතුලේ 5 අඩු කිරීම 1 3 වෙනි බලය වරහන් වැහුවා වැඩි කිරීම 5 තරු ලකුණයි 5යි. දැන් එතකොට කාරක ප්‍රමුඛතාවයේ අණුව මේ තියෙන කෝෂයේ
ඇතුළත් කළ තියෙන වටිනාකම් වල වරහන් ඇතුලේ තියෙන එකට තමයි අපි ප්‍රමුඛතාවය දෙන්නේ. ඔව් එතකොට දැන් වරහන් ඇතුලේදී එකේ තුන්වෙනි බලය තියෙනවා. එකේ තුන්වෙනි බලය කීයද? එකම තමයි. තුන නෙමෙයිනේ. එකේ තුන්වෙනි බලෙත් එකයි. එක තුන් පතාවක් කැඩීම. එතකොට පහෙන් එකක් අඩු වුනම හතරක් විදිහට තමයි එතන පිළිතුර ලැබෙන්නේ. ඒ කියන්නේ වරහන් ඇතුලේ පිළිතුර හතරක්. ඒ වගේම අපිට තියෙනවා මෙතන දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. එතකොට 8 එතන සකස් කරගන්න ඕන. 8 විදිහට එහෙනම් බෙදෙන්න ඕනේ කීයෙන්ද 4යි. ඒ වගේම වැඩි වෙන්න ඕනේ 5යි. එතකොට බෙදීමයි වැඩි කිරීමයි අපිට එකට සිදු කරන්න පුළුවන් නිසා 8 4ෙන් බෙදුවම 2යි. ඒ වගේම නැත්නම් 4 මෙතන තිබෙන්නේ ඒක වැඩි කරපුවම 20ක් විදිහට එනවා. රයිට්. පිළිතුර අපි ගත්තොත් 10ක් විදිහට ලැබෙනවා. ඒතර මෙලෙස ඔයගලන්ට ඒ කාර්ක ප්‍රමුඛතාවය අනුව ගැටලු විසඳන්න අනිවාර්යයෙන්ම මෙවැනි ගැටලුවක් විභාග ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්නවලදී අඩංගු වෙනවා. ඒක වරද්දන්න නැතුව ඉතාම නිවැරදිව සිදු කරගන්න. ඊළඟට අපි සාමාන්‍ය වැඩපතක් දීලා තිබෙනවා කෝෂ පරාසයන් සොයන්න සහ ඒවල තියෙන ශ්‍රිත අනුසාරයෙන් පිළිතුරු සපයන්න. මේවා නම් අපි මුල් අවදී කරපු දේවල්. ඒක නිසා දැන් මේ වැඩසටහනේ තියෙන තොරතුරු ටික අන්තර්ගත කරලා ඔයා මේකට අවශ්‍ය කරන ශ්‍රිත භාවිතා කරන්න පුළුවන්. ඕගලන්ට ශ්‍රිත විදිහට තිබෙන්නේ බොහොම කුඩා ප්‍රමාණයක් නේ. සම්ශ්‍රිතය තියෙනවා. ඇවරේජ් ශ්‍රිතය තියෙනවා. ඊළඟට පවුන්ඩ් ශ්‍රිතය තියෙනවා. මැක්ස් ශ්‍රිතය තියෙනවා. මින් ශ්‍රිතය තියෙනවා. දැන් ඒකට අවශ්‍ය කරන ගැටලුවක් තමයි මෙතනදී තිබෙන්නේ. මම ඒ ගැටලුව සූදානම් කරගන්නම්. ඔව් දැන් අපි මේ වගුව එක්සෙල් ෂීට් එක අපි මේ විදිහට රඳවගෙන අපි බලමු ඒවට ගැටලු වලට අවශ්‍ය කරන පිළිතුරු සහ එහෙම නැත්නම් සූත්‍ර සහ ශ්‍රිත භාවිතා කරන්නේ කොහොමද කියන එක. දැන් පළවෙනි ප්‍රශ්නේදී එතනදී අහලා තියෙනවා නිමල්ගේ ලකුණු එකතු ලබා ගැනීමට E2 කෝෂය තුල ලිවිය යුතු ශ්‍රිතය. ශ්‍රිත සූත්‍ර. ඒතර දැන් අපි සූත්‍රයක් මේකට ලියනවා නම් ශ්‍රිතයනේ අහලා තියෙන හරි. සූත්‍රයක් අපි ලියනවා නම් සමානයි. මේ තියෙන අගයන් එකතු කිරීම දාලා සාමාන්‍ය පරිදි සිදු කරන්න පුළුවන්. ඒතර යාගේ මේ පාවිච්චි කරලා තියෙන්නේ සූත්‍රයක්. මේකට සමහර වෙලාවට වරහන් යෙදුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද සමහරලාට වැඩි කිරීම, බෙදීම වගේ දේවල් එකට ගෙන අවස්ථාවක් තියෙනවා. එතකොටත් වරහන අත්‍යවශ්‍ය. නමුත් දැන් මේකේ තියෙන ඔක්කොම එකතු කිරීම නිසා වරහන් යෙදුවේ නැතුණයි කියලා ගැටලුවකුත් නැහැ. යෙදුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ වගේම දැන් අපි මේකට ශ්‍රිතයක් භාවිතා කරනවා නම් අපිට ඒක එකතු කිරීම සඳහා පාවිච්චි කරන්නේ සම් ශ්‍රිතය. ඒතර සම් ශ්‍රිතය අපිට ලියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි කෝෂයකම දාලා කෝෂ පරාසයන් ටික දෙන්න පුළුවන්. මේකත් නිවැරදි. එහෙම නැත්නම් ඔබට පුළුවන් කෝෂ පරාසය ලබා දීම කරන්න. ඒ කියන්නේ B2 වල සිට D2 දක්වා. එතකොට 2යි D2. මේකත් නිවැරදි ශ්‍රිතයක් විදිහට. සමහරලාට විභාගෙදී මෙහෙම දෙන්න පුළුවන්. ඉලක්කමාව දාලා C කෝෂෙත් දාලා D2ක් දාලා D කෝෂෙ දෙන්න පුළුවන්. ඔව්. මේ සූත්‍රේ නිවැරදිද? නිවැරදි. අතන මේ ආකාර පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්න නැත්නම් මේ හා සමාන වෙනස්කම් තියෙන සූත්‍ර ගණනාවක්, ශ්‍රිත ගණනාවක් ඔයගොල්ලන්ගේ පිළිතුරු වල දෙනවා. එතකොට එක ක්‍රමයකට විතරක් පුරුදු වෙලා හිටියොත් ඔයගොල්ලෝ හිතන්නේ මේක වැරදි කියලා. එතකොට පරාසය දෙන්න පුළුවන් ඒ ක්‍රම තුනම නැවත වීඩියෝ එකේ බල කරන්න. හරි. දැන් අපිට මෙතනදී පිළිතුර ලබා ගන්න මම දැන් මෙතනදී කෝෂ පරාසය ලබා ගන්න. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේදී අහනවා මාලාගේ ලකුණු සාමාන්‍ය ලබා ගැනීමට ලිවිය යුතු ශ්‍රිතය කුමක්ද? අපි බලමු ශ්‍රිතයනේ අහලා තින්නේ මාලාගේ. අපි බලමු සූත්‍රයක් ලියන්න. සූත්‍රයක් ලියනවා නම් සමානයි.
ඔයගොල්ලෝ දන්නවා ඇවරේජ් එක කියන්නේ ලකුණු වල එකතුව ඒ විෂයන් ප්‍රමාණයෙන් බෙදීම. එහෙනම් අපි මේ ටික ඉස්සෙල්ලා එකතු කරමු. right. දැන් මෙතන තියෙන්නේ එකතුව. නමුත් දැන් ඇවරේජ් එකනේ අපෙන් අහන්නේ. එහෙනම් ඒක බෙදන්න ඕනේ 3ෙන්. ඇයි 3ෙන් බෙදන්නේ? විෂයන් 3ක් තියෙන නිසා. ඒතර මේ ඇවරේජ් එක ලබා ගැනීමට මේ සූත්‍රය නිවැරදි. දැන් එතනදී පේනෝනේ අපිට වරහන අනිවාර්යෙන් පාවිච්චි කරනවා. වරහන නැතුව මේකෙදි බෙදන්න බෑ. එහෙම වුණොත් D3 විතරක් 3ෙන් බෙදලා ඒක එකතු කරනවා. වරහන අවශ්‍යයි. ඒතර මම මෙතනදී පාවිච්චි කරේ සූත්‍රයක්. අපිට මෙතනදී අහලා තියෙන්නේ ශ්‍රිතය. හරි. අපි බලමු ශ්‍රිත ඇවරේජ්. වරහන් ඇතුලේ කෝෂ පරාසය ලබා දෙන්න පුළුවන්. මේක ක්‍රමයක්. මේක නිවැරදි. එතකොට බෙදන්නේ නැහැ 3ෙන්. එහෙමත් නැත්නම් මේක සමහරලාට අර මං උඩ සම්ගැටලුවේ කරා වගේ කමාව දාලා තියෙන්නත් පුළුවන්. ඒකත් නිවැරදි. පැහැදිලිද? යගම මම දැන් මේකේ කෝෂවල පිළිතුර ලබා ගැනීමට ඒ ආකාර කීපෙම කරලා බලන්න මම උදාහරණ කරනවා වගේ. මේ මතකයේ වැදගත්. ඊළඟට අපි ගියොත් අහලා තියෙනවා F2 වල සූත්‍රය F6 වල පිටපත් කළපසු ලැබෙන ශ්‍රිතේ කුමක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ ක්‍රමයට F2 වලක F6 සාපේක්ෂ ක්‍රමයට කිසියම් හෝ කෝෂයක තියෙන සූත්‍රයක් වෙනත් ස්ථානයකට පිටපත් කරපුවාම තීරු පේලි වෙනස් වෙනවා. මොකද්ද? තීරු පේලි වෙනස් වෙනවා. දැන් ඕක කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේ ලියලා තියෙන සූත්‍රය ශ්‍රිතය කොපි කරන්න පුළුවන් Ctrl C. හරි. අවශ්‍ය තැනට Ctrl V paste කරන්න පුළුවන්. ඒතර අපිට උත්තරේ තමයි ලැබෙන්නේ. අපි දැන් මෙතන අහන්නේ මොකක්ද ලැබෙන්න ඕන ශ්‍රිතය කියලානේ. අපි ශ්‍රිතය බලන්න අපි ඩබල් ක්ලික් කරන්න බලන්න. එහෙම නැත්නම් ශ්‍රිතය ඔබට මෙතනදී පෙන්වුම් කරනවා. ශ්‍රිත සූත්‍ර කොටුව තියෙන තැන නැත්නම් ඩබල් ක්ලික් කරන්න. right. දැන් ඔයගලන්ට පේනවා පේලිය තීරුව වශයෙන් මේක වෙනස් වෙලා තියෙනවා. හරි. පේලියයි තීරුව වශයෙන් වෙනස් වෙලා තියෙනවා. දැන් උඩ එකේ බැලුවොත් අපිට තිබෙන්නේ D2 එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟ එකේ බැලුවොත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ D3 T3 right. ඊළඟ එකේ බැලුවොත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ D4 එතකොට එකෙන් අවබෝධය ලබා ගන්න ඕන දේ තමයි සාපේක්ෂ ක්‍රමයට කෝෂයක ලිපිනේ ලියනකොට අපි යම් තැනක සූත්‍රය පිටපත් කරනකොට ඊට අදාළ තීරුවයි පේලියයි අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු බලමු මේකේ අහලා තියෙනවා පන්තියේ සිටින ළමුන් ප්‍රමාණය ගණනය කිරීමට E2 කෝෂය තුළ ශ්‍රිතයක් ලියන්න. E8 හරි මම E8 එතන හදා ගන්නම්. E8 කියන විදිහට මේ අහන්නේ මෙතන කෝෂය වෙන්න පුළුවන්. හරි. ඒක සටහනේ තියෙනවා. ඔව් ළමයි ප්‍රමාණය කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4යි. කී දෙනෙක් ඉන්නවද? මේ විභාගෙට පරීක්ෂණයට කී දෙනෙක් ළමයි ඉන්නවද? right. ඒතකොට ගණනය කරන්න, කවුන්ට් කරන්න. එතකොට මේ ගණනය කරන්න කී දෙනෙක් ඉන්නවද කියන එකට අපිට සූත්‍ර නැහැ. ඒකට අපිට තියෙන්නේ ශ්‍රිතයක්. මොන ශ්‍රිතේද? කවුන්ට්. හැබැයි කවුන්ට් වලට දෙන්න ඕනේ සංඛ්‍යාත්මක තොරතුරු තියෙන පරාසයක්. ඔය ළමයි කී දෙනෙක් ඉන්නවද කියන එක අපිට පරීක්ෂා කරන්න. එක්ක පාවිච්චි කරන්න පුළුවන් දැනට දීලා තියෙන මේ දත්ත වගේ subject 1 කීයක් තියෙනවද? subject 2 කීයක් තියෙනවද? subject 3 කීයක් තියෙනවද? ලකුණු එකතු කීයක් තියෙනවද කියනවා පාවිච්චි කරන්න පුළුවන්. ළමයිගේ දත්ත පරාසය පාවිච්චි කරන්න බෑ. ඕනනම් අපි බලමු. මොකද සංඛ්‍යාත්මක දත්ත නොවන නිසා. අපි සංඛ්‍යාත්මක දත්ත පරාසයකින් තමයි ඒක කියන්න පුළුවන්. එක්ක මේ පරාසය, එක්ක මේ පරාසය, එක්ක මේ පරාසය. right. ළමයි 5 දෙනෙක්ගේ ලකුණු මෙතන තියෙනවා. එතකොට ඒකට අපි පාවිච්චි කරලා තියෙන්නේ count ශ්‍රිතය. ඊළඟට අපි බැලුවොත් අහලා තියෙනවා G2 කෝෂයේ වැඩිම ලකුණු ප්‍රමාණය දක්වන්න. G2 වල මේ ලකුණු එකතු වෙන්නේ
වැඩිම ලකුණු ප්‍රමාණය ගත්තේ කවුද? අපිට ඒක පේන්න තියෙනවා 218. ඒක හරි. එහෙනම් අපිට වැඩිම හොයන්නත් සූත්‍රයක් පාවිච්චි කරන්න බෑ සමානයි max. වරහන් ඇතුලේ කෝෂ පරාසය. එහෙනම් වැඩිම ලකුණු ප්‍රමාණය හොයන්න වෙන්නේ මේ පැත්තෙන් නෙමෙයි මේ විශේෂක වැඩිම ලකුණුනේ. right. ළමයි අතුරෙන් වැඩිම ලකුණු එකතු තියෙන්නේ total එකේ. මේ පරාසය. මොනොත් අපිට 218ක් විදිහට පෙන්වනවා. මේකේ අහලා නැහැ ප්‍රශ්නයක්. අවම ලකුණු. ඒකත් ඔබ පුරුදු වෙන්න. ඒ අනුව මින් ශ්‍රිතය පාවිච්චි කරන්න පුළුවන්. වරහන් ඇතුලේ මේ ලකුණු අතරින් කවුද අඩුම අරන් තියෙන්නේ? 140 ගත්තේ කියලා. හරි. මේ උදාහරණය හැමෝම මේ මුලදී කරන්න බැරි වෙච්ච කට්ටිය අනිවාර්යයෙන්ම මේක Excel sheet එක ඇතුළත් කරලා ඒ අත්දැකීම් ටික ලබා ගන්න. මේ මතකයන් ටික ලබා ගන්න. විශේෂයෙන් අර සූත්‍ර ඇතුළත් කරනකොට එක එක රටාවන් වෙනස් කරලා බලන්න. දැන් ඊළඟට අපි අවධානය යොමු කරන්නේ Excel වැඩපතේ එහෙම නැත්නම් sheet එකේ මේ කෝෂයක ගන්න පුළුවන් ලක්ෂණ properties වගේ දේවල්. එහෙම නැත්නම් අපි කියනවා cell formats. ඒ cell formats වලට අදාළ සමහර විධාන මේ home tab එකේ යටතේම ඔයගලන්ට නිරූපණය කරනවා යම් යම් ස්ථානවලදී. විභාගෙදිත් සමහරලාට ඒ සලකුණු දීලා අහනවා. මෙන්න මේ වගේ සලකුණු දීලා අහනවා මොකද්ද කරන කාර්යයන්. දැන් ඒකට ප්‍රථම අපි බලමු දැන් මේ තොරතුරු ටික අඩංගු වෙන ස්ථාන පිළිබඳව ක්‍රියාවලින් කීපයක්. හරි. එතකොට දැන් අපි කෝෂයක අන්තර්ගත කරන තොරතුරු අපිට ඕන විදිහට සැලසුම් කරන්න අපි ඒ අදාළ කෝෂය හරි කෝෂ කීපය හරි පළමුව තෝරගෙන ඒ වෙනස්කම කරන්න ඕන. අපි යනවා home tab එකේ format cell. මෙතනට ගියාම ඔයගලන්ට මේ කෝෂය අපිට ඕන විදිහට සැලසුම් කරගන්න අවශ්‍ය කරන ක්‍රියාවලියට ඇතුල් වෙන්න පුළුවන්. හරි. දැන් පෙන්නන ඔයගලන්ට number, alignment, fonts, border, filling, protection වගේ දේවල්. දැන් මේකෙන් අපිට වැදගත්ම කොටස් දෙක තියෙන්නේ number එකේ සහ element එකේ විභාගයේ ප්‍රශ්න අහන්නේ ওই දෙකේ ගොඩක් වෙලාට. font එකේ කියන ක්‍රියාවට අදාළ සියලු දේවල් මෙතන තියෙනවා. මේ මෙනු එකේ තියෙනවා. ඒ වගේම borders වලට අදාළ ක්‍රියාවන් මෙන්න මේ සංකේතය තුල තියෙනවා. ඒ වගේම පිරවුම් වලට අදාළ වර්ණ පිරවුම් වගේ දේවල් fill tool එක යටතේ තියෙනවා. ඒ නිසා මේවා එළියෙත් අඩංගු වෙනවා. right. number එක යටතේ අපි බැලුවොත් මේකෙදි තියෙනවා ඒ කියන්නේ කෝෂයක දාන තොරතුරක් සාමාන්‍යයෙන් පිළිටන්නේ ජෙනරල්. ඒ කියන්නේ ඒකේ අගයක් දිනයක්ද දශම ස්ථාන තියනවාද රුපියල් 7ද ඒ පිළිබඳව අදහසක් නැහැ. එතකොට මෙතන තියෙන්නේ ජෙනරල් මෝඩ් එක. අපිට ගන්න පුළුවන් ඒ කෝෂයේ දාන දත්තය සඳහා number සංඛ්‍යාවක් ඇතුළු කරනවා. currency, accounting, date, time, percentage. මේ විධානයේ කොහේ හරි තැනක වෙනම තියෙනවද? ඔව් එළියේ තියෙනවා නම් මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ තියෙන්නේ right. ඒ කියන්නේ අපිට ඕන නම් මෙතනින් සැලසුම් කිරීමේ ක්‍රියාවලින් කරන්න පුළුවන්. cell format එක තමයි එතන තියෙන්නේ. හරි. දැන් ඒ සඳහා මම නව පිටුවක් තෝරගෙන කෝෂ පරාසයක් අපි කීපයක් දාගමු. යම් යම් අගයන් වලට මේකත් ගෙදරදී පරීක්ෂා කරලා බලන්න. ඒක ගණනය කරන්න දේවල් නෙමෙයි තියෙන්නේ. ඒ දත්ත කෝෂ තුල යොදනකොට පාවිච්චි කරන්න ඕන ෆෝමැට්ස් පිළිබඳව දැන් අපි ජෙනරල් මම කෙටියෙන් දාන්න ජෙනරල්. ඒතර මේ පරාසය තුල දාන ඕනම තොරතුරක් සාමාන්‍ය ගණිත අගයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. අපිම තමයි ඒකට ඕන කරන දශමද එහෙම නැත්නම් පූර්ණ අගයක්ද කියන ඒවා කොටස් පිළිබඳව ඇතුළත් කරගන්න වෙනවා. ඒතර Excel sheet එක සාමාන්‍ය තියෙන්නේ general format එක. දැන් අපි බලමු number format එක. නම් කියලා දාමු. කෙටියෙන්. එතකොට මේ කෝෂ පරාසය තුල අපි number format එකට අදාළව දානවා නම් අපි format යටතේ
cell format යටතේ number තෝරගෙන අවශ්‍ය decimal places ප්‍රමාණය සහ separator එක අර 10න් 18 කමාවේ දීම වගේ දේවල් සැලසුම් කරගන්න. අපි දුන් 2කට දැම්මයි කියලා. හරි. එහෙනම් වුණොත් මේ කෝෂ පරාසය තුල දාන හැම අගයකටම දශම මම දානවා 10 විතරයි. දශම ස්ථාන දෙකක් එනවද බලන්න. ඔව්. දශම ස්ථාන දෙකක් එනවා. අපි දශම ස්ථානයක් ඇතුල් කරනවා නම් සාමාන්‍ය විදිහට ටයිප් කරන්න පුළුවන්. අපි දශම ස්ථාන 3ක් තියෙන එකක් දැම්මොත් මොකද වෙන්නේ? අපි දානවා 7.568. ඒත් පෙන්නන්නේ දශම ස්ථාන දෙකකට. එතකොට තුන්වන දශම ස්ථානයේ තියෙන අගය 5 ඉලක්කමට වඩා වැඩි නිසා ඒක එහා පැත්තට එකක් පූර්ණේ කරලා 5.7 වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා වටේනවා. ආසන්න අගයට වටේනවා. ඒ අගය 5ට වඩා අඩු අගයක් වුණා නම් අපිට 4 කියලා 7.56යි. ඒකට දශම ස්ථාන අනුව අපිට වෙන් කිරීමක් කරන්න පුළුවන් number format එක යටතේ තෝරගත්තා. පැහැදිලිද අදහස? ඊළඟට අපි ගත්තොත් currency. අපි currency CURR කියලා දාමු. හරි. මුදල් ඒකකය අනුව වටිනාකම් යොදන්න. currency. එහෙනම් රුපියල් සත් තෝරගන්න පුළුවන්. නැත්නම් වෙනත් මුදල් ඒකක තියෙනවා රටවල ඒවා තෝරගන්න පුළුවන්. decimal places ප්‍රමාණය දෙන්න පුළුවන්. දෙකකට දීලා තියෙන එක ඕනනම් වෙනස් කරගන්න. එහෙනම් දැන් අපි මුදලක අගයන් හැබැයි ඒතර RS ටයිප් කරන්න ඕනේ. දැන් මම දානවා රුපියල් 10 නමුත් 10 විතරයි මම ටයිප් කරන්නේ. රුපියල් 100. රුපියල ටිකක් ලොකු වගයක් හරි. currency. එහෙනම් මුදල් ඒකකයේ සමග වටිනාකම් යොදන්න පුළුවන්. මේකේ RS කියන එක බැලුවම පොඩ්ඩක් එහාට මෙහාට මුදලේ වටිනාකමත් එක්ක එහාට මෙහාට පැනලා තියෙනවා. අපි බලමු ඊළඟට තියෙන currency එකට අමතරව තියෙන accounting. ඒක අපි සීමාව තෝරගත්තොත් accounting කියන එකට ඒකෙත් රුපියල් සත පෙන්නන්නේ දශම ස්ථාන පෙන්නනවා. හරි. දැන් මේකේ අර අගයන් ටිකම ඇතුල් කරලා බලමු මොකද්ද තියෙන වෙනස කියලා. දැන් currency තීරුවේදී මුදලේ වටිනාකම අනුව RS වල අගය හැට මෙහාට පනිනවා. accounting තීරුවේදී අපි මුදලේ වටිනාකම වැඩි වුණාට RS වල පිහිටීම වම් පැත්තට නැත්නම් වම් තීරුවට සමපාතව ක්‍රියාත්මක වෙනවා. ඒකට දැන් සමහරවිට විභාගෙදී මේ මාතෘකා දෙක නෙන්නේ නැතුව මෙහෙම දෙන්න පුළුවන් මේ මුදල් තීරුව කොමන දත්ත ස්වරූපෙදද පවතින්නේ. accounting. මේ currency. මේ විදිහටද අපි දාලා තිබුණොත් ගොඩක් වෙලාවට RS එකම පිළිවෙලට තියෙනවනේ. එහෙනම් මොන දත්ත ස්වරූපෙද පවතින්නේ? accounting. අන්නේ දේවල් පිළිබඳ අවබෝධය අවශ්‍යයි. නමුත් කෙටි ප්‍රශ්නයක්. ලකුණු එකක් හම් වෙන කෙටි ප්‍රශ්නයක්. right ඊළඟට අපි බලමු ඊළඟ දත්ත ස්වරූපේ මම හිතන්නේ තියෙන්නේ date. ඔව් දින අනුව short date එක තියෙනවා. long date එක තියෙනවා. right date format එක තෝරගන්න. මම මේකට තෝරගන්නවා short date එක. date format. මේක ගමු. දිනේ යොදනකොට සාමාන්‍ය සිංහල ක්‍රමයට දාන්න. නමුත් පරිගණකයේ දිනේ එන්නේ වෙන ක්‍රමයකට. හරි අපි බලමු මේක. right අපි අද දවසේ දිනේ දාමු 20යි 20යි. ඇලයිරක් 10 වෙනි මාසේ 14 වෙනිදා. right enter කරන්න. right. දැන් මොකද උනේ? මාසේ මුලට දිනේ මැදට වර්ෂයේ පිටුපසට. ඒතර කම්පියුටර් ඩේට් ෆෝමැට් එකේ ආකාරයෙන් තමයි තියෙන්නේ.